ප්‍රියතර සහෝදර සහෝදරියනි අපගේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය ආරම්භ කරන මොහොතේ අපි ආත්මයන් වහන්සේ ඉදිරියේ යාඥා කළා ඒ ප්‍රාර්ථනාවට සම්බන්ධ වුණා. ඒ ආත්මයන් වහන්සේගේ වැඩ සිටීම බලාපොරොත්තුවෙන් සේනාකුල ශාලාවේ දේව මාතාවන් වහන්සේ ශ්‍රාවකයන් සමග යාඥා කළසේ ඒ ආත්මයන් වහන්සේගේ වරප්‍රසාදය අපට ගලා එන්නට කියලත් මේ සන්ධ්‍යා මෙහෙය තුල අපි යාඥා කරන්න නියමිතයි. ඉතින් ඒ යාඥාවට සම්බන්ධ වන්නට ආරම්භ කරන්නට සැරසෙන මේ මොහොතේ ආත්මයන් වහන්සේගේ ප්‍රාර්ථනාව උච්චාරණය කරපුව අපි එදා ආත්මයන් වහන්සේගේ වැඩ සිටීම පැමිණීම බලාපොරොත්තු වෙන හිටපු දේව මාතාවන් වහන්සේගේ ප්‍රතිමාවෙන් ඒ ආශිර්වාදය ලබා ගනිමු. ඒ ආශිර්වාදය තුල දේව මාතාවන් වහන්සේ කොච්චර දුරට සැදී පැහැදී සිටියාද ඒ ආත්මයන් වහන්සේ පිළිගන්නට එවන් වූ ජීවිත බවකින් එවන් වූ භක්තියකින් ආත්මයන් වහන්සේගේ වැඩ සිටීම දකින්නට අපව මෙහෙවන්නට කියලා අපි යාඥා කරමු. යාඥා කරම්හ. සුදාත්මයන් වහන්සේගේ ආලෝකයෙන් විශ්වාසකයන්ගේ හෘදයන් පෑදෙව්වා වූ දෙවියනි. එම සුදාත්මයන් මගින් හරි තේරුම් ගැනීම ලබන්නට සුදාත්මයන් වහන්සේගේ ලැබෙන සැනසෙල්ලෙන් නිතර ප්‍රීති සන්තෝෂ වන්නට අපට සලස්වා වදාළ මැනව. මේ කීද අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුමන් මගින්ම අපට ලැබේවා. ආමේන්. Daya
කුමරි මවුන් නමතා සුරලෝ වැසියම් අතරාශීවු අප කුමරි මවුන් නමතා ගැයීම දෙවරක් යැදීමකි. ශුද්ධ ඔගස්ටින්තුමා යාඥාව ගැන කීවේ එලෙසයි. අතීතයේ ජුඩා ජනතාව ධර්මශාලාවල හෙවත් සිනගෝවල යාඥා කරන විටදී ගීතාවලියේ ගීත භාවනා කරන්නට අමතක නොකළහ. එම සම්ප්‍රදාය අනුව යමින් ගීතාවලියේ තෙහෙලිගී පදනම් කරගෙන සිදු කෙරෙන ප්‍රශංසා යාඥා පිළිවෙත් ලෙස වර්තමාන යාම යදුම සැලකිය හැකිය. පූජක හා පැවිදි සංඝයන් තුළ අනිවාර්ය වන මෙම යාම යදුමට ගිහි ජනතාව පවුලක් ලෙස එක්වන සුවිශේෂිත වූ අවස්ථාව සන්ධ්‍යා මෙහෙයයි. එදා සිරිතට අනුව මංගල්‍යයක් ආරම්භ කරනු ලබන්නේ මංගල්‍ය දිනට පෙර දින සවස හිරුබැස යාත්ම සමගයි. වාද්‍යව මේස්මේ අපි සැමද
137 වන අපගේ වාර්ෂික ශුද්ධාත්ම මංගලෝත්සවය මෙලෙස ආරම්භ කරමු. විශේෂයෙන් කොරෝනා වෛරසය විසින් මුළු මහත් ලෝකවාසීන් තම නිවෙස් තුළ සිර කරන මෙවන් යුගයක විශ්වය පුරා ක්‍රියාකාරී වන ශුද්ධාත්ම වැඩ සිටීමට අවදි වන්නට මේ සන්ධ්‍යාවේ ගායන ගීතිකා හා මෙනෙහි කිරීම් වලට භක්තියෙන් ඇතුළු වෙමු. මිනිස් ක්‍රියාකාරකම් නිසා තුවාල වූ මිහිකත යලි සුවපත් වන අතරේ අපගේ පළඳු විශ්ව සහෝදරත්වය ශුද්ධාත්ම ගමනෙන් යලි පනපවන්නට හැකි වෙන ලෙස මේ උතුම් සැඳෑව දිව්‍ය සර්ප්‍රසාද වහන්සේගේ වර ප්‍රසාද අප ජීවිතවලට ගලා එන මොහොතක් කරගනිමු. දෙවියනි අපගේ සහයට වැඩිය මෑනව ස්වාමිනී අපට පිළිගැනීමට කඩිනක් මෑනව පිතා පුත්‍රයා ස්විද සාන්තුනම් ත්‍රිත්වේක දේව මහෝත්තමයාණන් වහන්සේට ස්තෝත්‍ර ආදිවාත්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. පළමු දෙහිග ගීයට හැඳින්වීම. මිහිමත ජීවිතයෙහි අනිවාර්ය අංගයකි බාධක. අප කවර අභිලාෂයක් ඔස්සේ ගියත් අප යන මඟ අහුරන අවිහිර කරන බාධක හමු වෙනවා. මෙලොව සිටින සත්වයින් අතරින් මිනිසා තරම් බාධක ජය ගනිමින් පෙරට යන තවත් සත්වයෙක් නැහැ. මේට කදිම නිදසුන වර්තමානයේ අප මුහුණ දෙන මෙම ගෝලීය වසංගතයයි. මුල් අවදියේ කොරෝනාවට බයෙන් සියලු රටවල සියලු මිනිසුන් එක් තැනක නැවතුණත් කෙමෙන් කෙමෙන් එම බාධකයද ජයගෙන ඉදිරියට යන්නට මිනිසාට හැකි වෙමින් පවතිනවා. බාධක ජයගෙන ජීවත් වීමේ මහා ශක්තියක් මිනිසාට නිසගයෙන්ම ලැබී ඇති බවට එය හොඳම සාක්ෂියයි. මේ මහා ශක්තිය අප තුල පවතින දේව ස්වභාවයයි. එදා පෙන්තකෝස්ත දිනයේදී එක් තැනකට රැස්ව සිටි අපෝස්තලවරු ශුද්ධාත්ම අනුහසින් අද්දුටුවේ මෙම දේව ශක්තියයි. අපිත් මේ සන්ධ්‍යාවේ පවුලක් ලෙස එක්ව ශුද්ධාත්ම වරම් පතමු. ජීවිත ගමන හරස් කරන සංකීර්ණ කරන දේවල් බාධාවක් ලෙස නොව අභියෝගයක් ලෙස බාර ගන්නට ශක්තිය යදිමු. අභියෝග ජය ගන්නා තරමට ශක්තිමත් මිනිසෙකු බිහිවන බව අත්දකිමින් අප තුළ පවතින දිව්‍ය ස්වභාවයට පණ පොවමු. තේමා වදන පෙන්තෙකොස්ත දිනයේ පැමිණි කල ඔහු සියලු එක්තැනක රැස්ව සිටියා.
අමතා යලි යලි අමතා කීර්ති ලෙසින් සමිදරුවානු ඔබ අමතා යලි යලි අමතා කීර්ති ලෙසින් සමිදරුවානු पिता पुत्र्या स्पिरितु सान्तु नाम त्रित्विक देवोत्तमयानन् वහන්සේට ස්තෝත්‍ර වේවා ආදිවාත්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා පින්තකොස්තේ පැමිණි කල Siamo ektena ressuscitira. දෙවන තෙහෙරි ගීයට හැඳින්වීම 13 වන සියවසේ ජීවත් වූ මුස්ලිම් ජාතික ඍෂිවරයෙකු වූ රූමි වරක මෙලෙස සඳහන් කර තිබෙනවා. ලෝකය පවතින්නේ ඔබ එය දර්ශනය කරන ආකාරයටයි. එය ඔබ දකින දෙය නොව ඔබ එය දකින ආකාරයයි. එය ඔබ අසන දෙය නොව ඔබ එය අසන ආකාරයයි. එය ඔබ ස්පර්ශ කර විඳින දෙය නොව
ඔබ එය ස්පර්ශ කර විඳින ආකාරයයි. අද ලෝකයේ දෙස බලා කෙනෙකුට සියල්ල දේව දඬුවමක් යයි සිතන්නට පුළුවන්. තවත් කෙනෙකුට මෙය ජීවිත වෙනස් කරගන්නට අවස්ථාවක් කරගන්නටත් පුළුවන්. එදා ශුද්ධාත්මා ගමනේදී එකිනෙකා මත පිහිට නොදුටු ගිනිදළු අපට කියාපාන්නේ ඒ වෙනස කරා යන්නට අපට ජීවය දෙන අප තුලම දැල්වෙන ගින්න නොවේද? ඉඳින් අපි වෙනස් වෙමු. මේ යුගය ශාපයේ යුගයක් නොව වරප්‍රසාදයේ යුගයක් ලෙස දකිමු. බිඳුණු සම්බදතා යලි ගොඩනගන්නට සෝබා දහමට වඩාත් සමීප වන්නට සියල්ල තුල දේව වැඩ සිටීම අත්දකින්නට අපි අවදි වෙමු. කොරෝනාව ජීවිත බිරිගත්තත් එයට අපගේ මනුෂ්‍යත්වය බිරිගන්නට නොහැකි බවට සාක්ෂියක් වෙමු. එවිට අපත් සමග මුළු විශ්වයේ සෑම මැවිල්ලක්ම සමිදු පසසන හඬ අපට ඇසේවි. තේමා වදන ගිනිදළු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටුණු ඔවුන්ට පෙනුනි. ඔවුහු සියල්ලෝම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ. Samiduni obi
විදුනි ඔබේ බැසසුම් දියවේ ජය ශ්‍රී වේශාශ්‍රී බැසසුම් Pitta Putra Spiritu Santo nam Trivek Devottamayanan වහන්සේට ස්තෝත්‍ර වේවා ආදිවාමෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා ආමේන් ඉනිදදු වෙන දිව්‍යදී ගොස් ඕන් එකිනෙකා මත පිහිටුණු ඔවුන්ට පෙනුණි ඔවුන් සියල්ලෝම ශුද්ධාඥානන්ගෙන් පූර්ණ තෙවන තෙහිල් ගීයට හැඳින්වීම දිනක් දිය දහරකින් මතුවන දිය බුබුරු දෙස බලා සිටි දෙදෙනෙකු අතර සංවාදයක් ඇතිවිය. පළමු වැන්නා දිය බුබුරු මතුවන හැටි ලස්සනයි කීවේය. දෙවැන්නා මතු වූ දිය බුබුරු බිඳී යන හැටි ලස්සනයි කීවේය. ඇතිවීම නැතිවීම ලෝක ධර්මයේ තුල ස්වභාවිකයි. නමුත් ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටීම, ඒට ආදරය කිරීම සහ එය බාර ගැනීම අපට කළ හැකි වන්නේ ප්‍රඥාව තුල පමණයි. ප්‍රඥාවේ උල්පත වන්නේ ක්‍රිස්තුන් වහන්සේමයි. මුතුවැටිය නිර්මාණය වන්නේ තම සිරුර තුළට ඇතුළු වූ වැලි කැටයක කෙවීමේ වේදනාවට බෙල්ලා දක්වන ප්‍රතිචාරයෙන්. එබැවින් අපගේ ජීවිතවලට ඇතුළු වන ලෙඩ දුක් කරදර, වැරදි අතපසුවීම්, හදිසි විපත්, බලාපොරොත්තු කඩවීම්, අනතුරු ආදී සියල්ල මැද ක්‍රිස්තු ප්‍රේමයේ තුල මුතුමෙන් දිරෙන්නට වරම් පතමු. ආත්මයාණන් වහන්සේ කරණ කොටගෙන ප්‍රඥාවේ දීමනාවෙන් පිරෙමු. ශුද්ධාත්ම සත්වරම් මැද ඇතිවීම නැතිවීම හමුවේ ස්වාමින් වහන්සේ කෙරෙහිම බලාපොරොත්තුවෙන් සිටින්නටත් උන්වහන්සේගේ රැකවරණය තුල රැඳෙන්නටත් වරම් පතමු. තේමා වදන මියානන් විතින් නික්මෙන ආත්මයාණන් වහන්සේ පැමිණ මා මහිමයට පමුණුවන සේක.
पिता पुत्र स्पिरितु सान्तु नाम त्रित्वैक देवोत्तमयानන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී ආත්මෙන් දැනුම් නිතිපතක් අනන්ත කාලයක් වේවා. යානන් වෙතින් නික්මෙන ආත්මයන්න් වහන්සේ පැමිණ මාමල්මේද පමුණුවන සේක. ශුද්ධ පවුලතුමන් විසින් රෝම වරුන්වලින් ලැඳ හසුනෙන්ගත් කොටසකි. මෙසේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවත් වන්නන්ට විරුද්ධව නඩු තීන්දුවක් නැත. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ජීවනදායක ආත්මයන්ගේ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති පාපේ හා මරණයේ නියමයෙන් ඔබ නිදහස් කර ඇත. මානසික ලෙස ජීවත් වන්නෝ මානසික දේවල් වලටද ආත්මික ආත්මයන්න් තුල ජීවත් වන්නෝ ආධ්‍යාත්මික දේවලටද මුළු සිතින් ප්‍රිය කරති. මානසික චේතනාවේ විපාකය මරණය වේ. ආධ්‍යාත්මික චේතනාවේ විපාකය ජීවනය හා ශාන්තිය වේ. මානසික චේතනාව දේව විරෝධකමකි. ඒ දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවකි. එසේම යටත් නොවන්නකි. මානසික තෘෂ්ණාවට වසඟවන්නන්ට දෙවියන් වහන්සේ සතුටු කළ නොහැකිය. එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයානෝ සැබවින්ම ඔබ තුළ වාසය කරන සේක් නම් ඔබ ජීවත් වන්නේ මානසික තෘෂ්ණාවල නොව ආත්මයාණන් වහන්සේ තුළය. යම් කෙනෙකු ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන්න් නැතිනම් ඔහු දෙවියන් උන්වහන්සේට අයිති නැත. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ වැඩවසන සේක් නම් පාපය නිසා ඔබගේ ශරීරය මැරී ඇතත් දේව සමතාවය නිසා ඔබ ආධ්‍යාත්මය ජීවමානය. තවද ජේසුස් වහන්සේ මලුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුළ වැඩවසන සේක් නම් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මලුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුළ වසන ආත්මයන්න් වහන්සේ කරුණු කොටගෙන ඔබගේ මරණීය ශරීරය ජීවමාන කරන සේක. දේ වාක්‍ය නම් මෙසේය.
ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදරණීය දුවේ පුතේ සුද්ධාත්මයන්න් වහන්සේගේ මංගල්‍යය නිමිති කොට පැවැත්වෙන්නා වූ සන්ධ්‍යාමෙහි දේව වචනය මෙනෙහි කිරීම සඳහා මම ඔබත් එක්ක තෝරාගත්තේ සුදෝ පාළුතුමා රෝම සංඝයට ලැබූ යවූ හසුනින් කොටසක්. එම නිසාම මා මේ දේශනයට මාතෘකා කොට ගත්තේ මරණීය ශරීරයේ ජීවමාන කරන ආත්මයන්න් වහන්සේ තුල ජීවිතය. මරණීය ශරීරයේ ජීවමාන කරන ආත්මයන්න් වහන්සේ තුල ජීවිතය යන තේමාවයි. අපි හැමදෙනාම ක්‍රිස්තුස් වහන්සේ ගැන දන්නවා. ක්‍රිස්තුස් වහන්සේ ගැන දන්නවා කියන එකේ තේරුම තමයි යම් කිසි තොරතුරක් ඉගැන්වීමක් යමෙක් කියූ කරුණක් අපි එකින් එක ගලපලා අපි පාඩම් කරලා තියෙනවා, කටපාඩම් කරගෙන තියෙනවා, අවබෝධ කරගෙන තියෙනවා. නමුත් ඊට වඩා වෙනස් ක්‍රිස්තුස් වහන්සේව දැනගන්නවා කියන එක. ක්‍රිස්තුස් වහන්සේ ගැන දැනගන්නවා කියන දෙයත් ක්‍රිස්තුස් වහන්සේව දැනගන්නවා කියන දෙයත් අතර පරස්පර විරෝධී. මොකද ක්‍රිස්තුස් වහන්සේව දැනගන්න නම් අපිට පොත්පත් කියවන්නට පුළුවන් වගේම ක්‍රිස්තුස් වහන්සේව දැනගන්න නම් අපි උන්වහන්සේ සමග ජීවත් වෙන්නට ඕනේ. අපි උන්වහන්සේ එක්ක ජීවත් වෙන්න ඕනේ. එහෙම නොමැති වුණොතින් අපට ක්‍රිස්තුස් වහන්සේව දැන හඳුනා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රේමවන්තයනි, අද දින මා ඔබට ප්‍රකාශ කළ පාළුතුමාගේ රෝම සංඝයේ ලිපියේ 8 වන පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ අන්නේ දෙයමයි. පාළුතුමා මතක් කර දෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින අයට විරුද්ධව නඩුවක් නැත. කුමක්ද මේ නඩුව? අවසාන විනිශ්චය. ඔබගේ මගේ මරණයෙන් මතු ජීවිතයේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ දෙන්නා වූ ගණන් හිලව් ටික. ඒක නිසා සුදෝ පාළුතුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ මම ජීවත් වෙනවා නම් ඔබට මට එම අවසාන විනිශ්චය කටුක වේදනාත්මක අපහසුදායි අවස්ථාවක් වෙන්නේ නැහැ. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ ගැන දැනගෙන හිටියට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ක්‍රිස්තුස් වහන්සේ ගැන දන්නවා කියන එකේ තේරුම තමයි අපි උන්වහන්සේව කරුණ වශයෙන් දන්නවා මිසක ජීවිත අවබෝධයෙන් දැනගත්තා කියන දේ නෙමෙයි එතන අර්ථකථනය වෙන්නේ. ඒ නිසාම අපට සුදෝ පාළුතුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවිත වෙන කෙනාට තමයි මෙම අවසාන විනිශ්චයේදී ගැලවීම ලැබෙන්නේ. ඒක නිසාම සුදෝ පාළුතුමා ඉදිරිපත් කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ තුල ආත්මික ප්‍රතිපත්ති කීපයක්. මේ ප්‍රතිපත්ති කීපය තිබෙනවා නම් අපිට ගැලවෙන්නට පුළුවන්. කුමක්ද? ඒක තමයි ක්‍රිස්තුවරයෙකු වීම, ක්‍රිස්තුස් වහන්සේ වගේ වීම, නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වූ ජීවිත ඉගැන්වීම ජීවත් කරන කෙනෙක් වීම. මේ වචන තුනෙන් කියවෙන්නේ එකම අදහසයි. ඒ නිසා සුදෝ පාළුතුමාම කියනවා රෝම සංඝයේ 8 වෙනි පරිච්ඡේදයේ 8 වන වගන්තියේ මානසික තෘෂ්ණාවලට වසඟවන්නන්ට දෙවියන් වහන්සේ සතුටු කළ නොහැකිය. මා ප්‍රේමවන්තයනි, එහෙනම් ආධ්‍යාත්මික දීමනාවන්ගෙන් අපි පෙනෙන්න නම් ආත්මයන්න් තුල ජීවත් වෙන්නට ඕනේ. මානසික තෘෂ්ණාවලින් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපි මේ ලෝකයේ තියෙන දේවල්ත් එක්ක ඇලිලා ගැලිලා ජීවත් වීමත් සම්බන්ධ වෙනවා. ඒ නිසා සුදෝ පාළුතුමා මේ ආධ්‍යාත්මික සම්බන්ධතාවයත් මානසික සම්බන්ධතාවයත් හඳුනන ආකාරය බොහොම පැහැදිලි කරලා කියනවා මේ 8 වන පරිච්ඡේදයේ 9 වන වගන්තියේ සිට. කොහොමද කියන්නේ? මානසික තෘෂ්ණාවල තියෙනවා ඒවා මානසික දේවල් ගැන පමණයි හිතන්නේ. ආධ්‍යාත්මික දේවල් ගැන හිතනවා නම් ඒක ආධ්‍යාත්මිකයි කියලා.
මානසික තෘෂ්ණා තුල ජීවත් වෙන කෙනාට මරණය, ඒ වගේම ආධ්‍යාත්මය තුල ජීවත් කරන කෙනාට ජීවනය හා ශාන්තිය. මේ මරණය හා ජීවනය හා ශාන්තිය අතර වෙනස කුමක්ද? වෙනස බොහොම සරලයි. අපි මේ ලෝකේ දේවල් එක්ක ඇලිලා ගැලිලා හිටියම පැවිදි සෝරිය මතක් කරා කෙනෙක් දකිනවා දිය බුබුලක් ඇතිවන විට ඒක ලස්සනයි කියනවා වගේම දිය බුබුල නැති වෙනකොට තවත් කෙනෙක් ඒක ලස්සනයි කියනවා. එහෙනම් මරණයත් ඒ වගේ තමයි. මරණයේ අත්දැකීමට අපි නතු වෙනවා හුස්ම අපෙන් කයෙන් පිටත් වෙන්නටත් පෙර. ඒ තමයි සමහර වෙලාවට අපි ගොඩනගපු දේවල්, අපි ඇතිදැඩි කරපු දේවල්, අපි සිටවන ලද පැලයක් පවා මරණයට පත් වුණාම අපිට දැනෙන ඒ වේදනාව මරණීය අත්දැකීමක්. එහෙනම් මා ප්‍රේමවන්තයනි, ජීවනයේ හා ශාන්තිය අත්දැකීම කියලා කියන කුමක්ද? අපි මේ ලෝකයේ තුල ජීවත් වෙනකොට අපි කරන ක්‍රියා හැම දෙයක්ම දෙවියන් වහන්සේ තුල සිදු කරනවා නම් අපිට ඒක දිය බුබුල ආරම්භ වුණත් ප්‍රීතියක්, ඒක අවසන් වුණත් ප්‍රීතියක්. ඇයි අපි ඒක දෙවියන් වහන්සේ තුලයි අත්දකින්නේ. ඒ ශාන්තිය තුලයි අපි ජීවත් වෙන්නේ. ඒක නිසා අපිට සුදු පාළුතුමා මේ මානසික තෘෂ්ණා සහ ආධ්‍යාත්මිකත්වයේ අතර වෙනස පැහැදිලි කරනවා. ඒ වගේම පාළුතුමා මතක් කරනවා මානසික චේතනා දෙවියන් වහන්සේට විරුද්ධයි. එහෙනම් ආධ්‍යාත්මික චේතනා දෙවියන් වහන්සේට පක්ෂයි. ඇයි ප්‍රේමවන්ත එහෙම කියන්නේ? අපි සමහර වෙලාවට මානසික තෘෂ්ණා තුල, අපි ආශාවන් තුල, අපි ලබා ගන්නට යන දේවල්, ගොඩනගා ගන්න යනා වූ දේවල් තුල අපේම පවුලේ ඉන්න කෙනෙක්, අපේම ගමේ ඉන්න කෙනෙක්, අපි රැකියා කරන ස්ථානයේ ඉන්න කෙනෙක් අපහසුතාවයකට පත් වෙනවා. එහෙනම් එතනදීම අපි මරණයේ අත්දැකීමටත් හවුල් වෙනවා. ඒ වගේම මරණයේ අත්දැකීම අපි ලබනවා. එසේනම් ස්වාමින් වහන්සේ කියනවා දෙවියන් වහන්සේට පක්ෂපාතීත්වයේ වෙන්නේ කොහොමද? ආධ්‍යාත්මික චේතනාවෙන් කටයුතු කරන විට. අපි වැඩපල කළත්, අපි මඟතොට ගියත්, අපි කතා බහ කළත්, අපි ඒක යහපත් ආධ්‍යාත්මික වටිනාකමකින් කරන්නේ නම් ඒක ආධ්‍යාත්මිකයි. මා ප්‍රේමවන්තයනි, මානසික තෘෂ්ණාව දෙවියන් වහන්සේට පිටුපෑයාමක්. ඒ වගේම ආධ්‍යාත්මිකත්වය දෙවියන් වහන්සේගේ නීතිය ඉටු කිරීමක්. මා පෙර සඳහන් කළම උදාහරණය ඔබගේ ජීවිතයට එකතු කරගන්නවා නම් ඔබට ඒක බොහොම සරලව ඔබගේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන්. ඒ නිසාම තමයි සුදු පාළුතුමා කියන්නේ මානසික තෘෂ්ණා දෙවියන් වහන්සේව සතුටු කරන්නට බෑ. ඒ දෙවියන් වහන්සේව සතුටු කළ හැක්කේ ආධ්‍යාත්මික වටිනාකම් තුල පමණයි. මිනිසුන් සතුටු කිරීම හරිම ලේසි. මිනිසුන් සතුටු කරන්නට මොනවද කරන්නට ඕනේ? දාන්න මාන්න පිනිකම්, මුදල් හදල් බෙදා හදා ගැනීම, තනතුරු තාන්න මාන්න පිරිනැමීම ආදී බොහෝ දේවල් අපිට තියෙනවා මිනිසුන් සතුටු කරන්නට. නමුත් මෙතනදී සුදු පාළුතුමා අපේක්ෂා කරන්නේ අපි කරන මේ ක්‍රියාව අපේම මිනිස් සමාජය තුල ඉන්නා වූ අපේගේම සහෝදරය, අපගේම සහෝදරිය, අපගේම අසල්වාසීන්ව අපි මේ ආකාරයට සතුටු කරන්නේ නම් ඒකේ තියෙන යටි අදහස අපිට මෙනෙහි කරන්න සුදු පාළුතුමා ආරාධනා කරනවා. මන්ද මේ යටි අදහස මත තමයි, මේ සිතුවිල්ල තුල තමයි, මේ චේතනාව තුල තමයි, මේ අරමුණ තුල පමණයි දෙවියන් වහන්සේව සතුටු කරන්නට පුළුවන් වෙන්නේ. දැන් බලන්න, අපේ මේ ජීවත් වෙන ලෞකික ලෝකයේ තුලත් අපිට ආධ්‍යාත්මික වෙන්නත් පුළුවන්. ඒ වගේම මරණයේ අත්දැකීමට හෙවත් මානසික තෘෂ්ණාවලට යටත් වෙලා ජරා ජීර්ණ වෙලා විනාශ වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා සුදු පාළුතුමා කියනවා අපි යමෙක්ට දාන්න මාන්න දෙනවා නම්, මිල මුදල් හදල් දෙනවා නම්, තනතුරු තාන්න මාන්න දෙනවා නම්, උදව් උපකාර කරනවා නම් ඒ සෑම දෙයක්ම අපගේ අරමුණ, සිතුවිල්ල, චේතනාව
යහපත් වෙන්නට ඕනේ. ඒ යහපත් වීම තුල පමණයි මේ ලෞකික ලෝකයේ තුල ලෝකෝත්තර මානසික ආශාවට වඩා පවුලේ සුභසිද්ධිය උදෙසා වැය කරන්නේ නම් කැප කරන්නේ නම් ඒ මුදල් ටික තමන්ගේ බාහිරයට තමන්ගේ දරුවන්ගේ දියුණුව සඳහා වැය කරන්නේ නම් එතනදී ඔහු ඒ මුදල තුල ලෞකික නෙමෙයි ආධ්‍යාත්මික ලෝකෝත්තර වටිනාකම් දිනා ගන්නවා. හැබැයි සමහර පියවරු ඉන්නවා, සමහර මව්වරු ඉන්නවා තමන්ගේ පටු ආශාවන් සහ අනිකුත් දේවල් නිසා ඒ තමන් සතු දේවල් තමන්ගේ පවුලේ යහපතට නොව තමන්ගේ යහපතට පමණක් තම මමත්වයේ යහපත සඳහා පමණක් යොදා ගන්න අවස්ථා. අන්න එවිට මොකද වෙන්නේ? දුක වේදනාව කඳුල සුසුම වේදනාව සහ මරණය කියන ගැඹුරු ඒ මානසික මරණයට අපි හවුල් වෙනවා. ඒ නිසා සුද්ධෝ පෞල්තුමා කියන්නේ මොකද්ද? බෙදා ගැනීම තිබෙන්නට ඕනේ ආධ්‍යාත්මික වත්වය දියුණු කරගන්නට. බදා ගැනීම තුල මොකද වෙන්නේ? මානසික චේතනා තුලයි අපි කටයුතු කරන්නේ. අපි ඒ තුලම නැතිනාස්ති වෙලා යනවා. ඔබ හොඳට බලන්න. සමහර අය සමන්ගේ ජීවිතයෙන් නැති වෙලා තියෙන්නේ මේ මානසික තෘෂ්ණාවලට ඇලිලා ගෙල්ලා ජීවත් වෙන නිසායි. නමුත් ලෝකෝත්තර වටිනාකම් තුල ජීවත් වන අයට එදා වේලට හමු වෙන මුදල පවා මහා මෙරක් ඔවුන්ට ජීවත් වෙන්න. මොකද ඔවුන් දකින්නේ ආධ්‍යාත්මික සිතුවිල්ල තුල. ඒ නිසා සුදෝ පාවුතුමා කියනවා සමාව දෙන්නට මිසක ප්‍රතික්ෂේප කරන්නට නෙමෙයි අපගේ යුතුයකම වෙන්නේ. සුද්ධාත්මයන්න් වහන්සේ තුල ජීවත් වෙන කෙනාගේ ජීවිතය වෙන්නේ ප්‍රේමය ආදරය කිරීම මිසක වෛරය පරිගැනීම නෙමෙයි ඔහුගේ ජීවිතය තුල තියෙන්නට ඕනේ. ඒ වගේම ඉවසීම මිසක විනාශකාරී ක්‍රියාවලට හවුල් වීම නෙමෙයි ඔබගේ මගේ ආධ්‍යාත්මික ජීවිතය තුල තියෙන්නට ඕනේ. ආත්මයන්න් වහන්සේ තුල සුද්ධාත්මයන්න් වහන්සේ තුල ජීවත් වන කෙනෙක් හැටියට ජීවත් වෙනවා නම් අපි අර පාවුල්තුමා කිව්වා වගේ අප මිනිසාට කරන යහපත් ක්‍රියාවේ සිතුවිල්ල චේතනාව අරමුණ නිරන්තරයෙන්ම පිරිසිදු වෙන්නට ඕනේ. දෙවියන් වහන්සේ අත්දකින්න සිතුවිල්ලක් වෙන්නට ඕනේ. මන්ද අපි විශ්වාස කරන එකම දේ තමයි අපි මොන දේ ලෝකයට කළත් ලෝකයා ඉදිරියේ අපි කොච්චර යහපත්යයි පෙන්නුවා අපේ සිතුවිලි අරමුණු සියල්ලක්ම දෙවියන් වහන්සේ දන්නවා. එහෙනම් ඒ දන්න උන්වහන්සේට අපට රවට්ටන්නට හැකියාවක් නැහැ. අපට මුලා කිරීමේ හැකියාවක් නැහැ. මුලා කළොත් මුලා වෙන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි ඔබයි මමයි අපි හැමදෙනාම. ඒ නිසා ඔබට මට ආරාධනා කරන ස්වාමින් වහන්සේ ඔබ මාංශයට ගැතිව ජීවත් වන්නේ වුනම් මරණයට පත්වේ. අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන අපගේ ජීවිත අරමුණ විනාශකාරී දෙයක් නම් අයහපත්කාරී දෙයක් නම් මොකද වෙන්නේ? ඔබව මාව මේ ලෝකයේ තුලම නැති වෙලා යනවා. ඔබගේ මගේ මරණයත් එක්ක ඔබ මා ගැන කතා කරන දේ නැති වෙලා යනවා. එහෙත් ආත්මයන්න් මගින් මානසික ක්‍රියා නසන්නේ නම් ඒකේ අදහස තමයි අපගේ පටු වාසිලාභ සැලසුම් නැති කරගෙන අපි අනේකාගේ සුභසිද්ධිය උදෙසා කටයුතු කරන්නේ නම් ඔබට සැබවින්ම ජීවත් වන්නාහුය. ඔබ සැබවින්ම ජීවත් වන්නාහුය. කුමද්ද ප්‍රේමවන්තේනි මේට තියෙන කදිම උදාහරණ. ඔබ මා සුද්ධාත්මයන්න් වහන්සේගේ දෙව්මැදුර තුල මේ මංගල්‍යයට සැරසී සිටින මේ මොහොතේදී අප වටා බොහෝ සාන්තුවරු ඉන්නවා. ඔවුන් තමන්ගේ පටු අරමුණු වාසි ලාභ සියල්ලක්ම අතහැරලා ලෝකයාගේ අභිවෘද්ධිය උදෙසා තමන්ට ලැබෙන බොහෝම සරල දේවල් මහා මෙරක් වගේ වටිනාකමක් ඇති දෙයක් හැටියට බාරගෙන අන්තිමේදී අද දක්වාම ඔවුන් ඔබත් එක්ක මාත් එක්ක ජීවත් වෙනවා. එපමණක් නෙමෙයි අපි විශ්වාස කරනවා සාන්තුවරුන්ගේ සමෝෂ ධර්මලාභය කියනා වූ මහා බිරහසට උන් සහභාගී වෙලා
ඔබ මා වෙනුවෙන් ඔවුන් මැදිහත් වෙනවා. එහෙනම් බලන්න දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ තියෙන බලය. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ තුල තියෙනා වූ අභිරහස අපි හොඳට මෙනෙහි කරන්නට ඕනේ. ඒ මෙනෙහි කිරීමට තියෙන හොඳම උදාහරණ තමයි මේ සාන්තුවර ජීවිතය. සාන්තුවරුන් තුල ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත අත්දැකීම තිබ්බේ නැත්නම්, උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේගෙන් පිරීමට ලක්වීමක් තිබුණේ නැත්නම්, අද ඔවුනුත් පස්යට යට වෙලා ගිය ජිරාපත් වෙච්ච සාමාන්‍ය සරල ජීවිත පමණයි. හැබැයි ඔවුන් ඔබමා වගේම සාමාන්‍ය සරල මිනිස්සෙක් හැටියට මේ ලෝකයේ තුල ජීවත් වුණා. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ තුල පිරීලා සැබෑ ක්‍රිස්තුවරයෙක් හැටියට ජීවත් වෙච්ච නිසා අද ඔවුන් මරිලා ඔවුන් අපගෙන් ඉවත් වෙලා අවුරුදු 100,000 ගණක් ගියත් තවමත් ඔවුන් අප අතර ජීවමානයි. එහෙනම් මේ පාවුලතුමා රෝම සංඝයට ලියූ 8 වෙනි පරිච්ඡේදයේ 12 වන වගන්තිය ඔබගේ මගේ ජීවිතයට තව උදාහරණ ගෙන දෙන්නට අවශ්‍ය කාරණා නෙමෙයි. එහෙනම් මේ 12 වන පරිච්ඡේදයෙන් කියන ආත්මයන්න් වහන්සේ මගින් මානසික ක්‍රියා නසන්නේ නම් ඔබ සැබවින්ම ජීවත් වන්නා වූය. ඒ නිසා මේ ලෞකික වටිනාකම් තියෙන මේ හැම දෙයක්ම අපි ලෝකෝත්තර අරමුණෙන් ජීවත් වෙනවා නම් මොකද වෙන්නේ? අපිට පුළුවන් සුද්ධවන්තයෙක් වෙන්න. ඒක බොහොම ලේසි, බොහොම සරලයි. අපගේ දෛනික ජීවිතයෙන් ස්වාමි පුරුෂයා භාර්යාව දෙමව්පියෝ දරුවෝ හැටියට ජීවත් වෙද්දී අපට පැවරලා තියෙන කාර්ය අවංකවම නොපිරිහෙලා ඉටු කරන්නේ නම් මේ සංඝය තුල පැවිදි පූජක අපි හැමදෙනාම ගිහි ඔබ සමත් අපට පැවරෙච්ච ප්‍රසාදි ස්නාපන කැඳවීමට අවංකවම පක්ෂපාතීව කටයුතු කරන්නේ නම් මොකද වෙන්නේ? ඔබට මට පුළුවන් සැබවින්ම සුද්ධවන්තයෙක් වෙන්නට. මා ප්‍රේමවන්තයනි, දේශනේ අවසානයේදී මම මෙන්න මේ දේව වාක්‍ය කොටසත් ඔබට පැහැදිලි කරන්නම්. ඒ තමයි පහළතුමාගේ රෝමවරුන් ලියූ මේ සංදේශයේ 8 වෙනි පරිච්ඡේදයේ 18 වන වගන්තියේ මෙන්න මේ සඳහන් වෙනවා. මේ ජීවිතයේ දුක් වේදනා අපට මතු එලිදරව් වන්නට යන මහිමිය සමග කිසිසේත් සැසඳිය නොහැකියයි කල්පනා කරමි. පෞලතුමා කියන්නේ මොකද්ද? සමාජය තුල සැබෑ කිස්සුවරයෙක් වන්නට උත්සාහ කරන ඔබගේ මගේ දෛනික ජීවිතයේ, පෞල් ජීවිතයේ මිතුරන් සමග රැකියා කරන ස්ථානය සමග කටයුතු කරද්දී අපගේ ආධ්‍යාත්මික වටිනාකම් නිසා අපි ප්‍රතික්ෂේප වෙනවා නම්, අපි කොන් වෙනවා නම්, අපිව පරිගැනීමට ලක් වෙනවා නම්, නිന്ദා අපහාස අපි විඳිනවා නම්, ඒ වගේම අවසානයේදී මරණය එනම් වේදනාත්මක මරණයට පත් වෙනවා නම් ඒ සෑම දෙයක්ම මතු ජීවිතය සමග සංසන්දනය කරද්දී එච්චර ලොකු දේවල් නෙමෙයි. මොකද මතු ජීවිතය කියලා කියන්නේ මේ ලෝකයෙන් අපි අහක් වෙලා, මේ ලෝකයෙන් නික්මිලා ස්වර්ගීක දෙවියන් වහන්සේ හා හමුවීමේ අවස්ථාවයි. ඒ හමුවීමේ අවස්ථාවට අපි යන්න නම් අපි නිරන්තරයෙන්ම ආත්මයන්න් වහන්සේ තුල ජීවත් වන, ආත්මයන්න් වහන්සේ තුල පිරිච්ච ජීවිත වෙන්නට ඕනේ. ආත්මයන්න් වහන්සේ තුල කටයුතු කරන සැබෑ කිතුණුවෙක් හැටියට ප්‍රසාද ස්නාපනී කැඳවීම ජීවත් කරවන සැබෑ ක්‍රිස්තුවරයෙක්, ක්‍රිස්තු අනුගාමිකයෙක් විය යුතුයි. අන්න එවිට මේ උතුම් වූ මංගල්‍යය තුලදී ඔබගේ මගේ පවුලට, ඔබගේ මගේ මීසමට සුද්ධාත්මයන්න් වහන්සේගේ බහුල වූ වරම් වරප්‍රසාද නොඅඩුව ලැබෙනවා. शुद्धात्मयानो सहायदायकयानोय हालेलुया हालेलुया
සයදායිකයානෝය Alleluia ඉතුමානෝ ඔබට සියල්ල උගන්වන සේක Shudhamya Sayadayamoya Alleluia පිතා පුත්‍රයා ස්පීතු සාන්තු නම් ත්‍රිත්වේකම දේවෝත්තමයාණන්ට ස්තෝත්‍ර Shudhamya Sayadayamoya Alleluia මරියාවන්ගේ උදාන ගීය සඳහා හැඳින්වීම මුළු විශ්වයම වසාගත් දේව බලය ශක්තිය මුළුමනින්ම ඇතුළාන්ත ගත කර ගැනීමට හැකි වූ එකම උත්තරීතර කාන්තාව වූයේ දේව මාතාවයි. දේව වැඩ සිටීමට අවදි වෙමින් තම ජීවිතය දේව අභිමතය අනුව ඉදිරියට ගෙන යන්නට මුළුමනින්ම හිස් වූ භාග්‍යවත් තැනැත්තිය වූයේද මරිය මාතාවයි. තාක්ෂණය තුළින් ලොව කොතරම් ඉහළට ගියත් සොබා දහම අසමතුලිත නම් මෙලොව කිසිවෙකුට නිශ්චල සංසුන් ජීවිතයක් ගත කළ නොහැකි බව පසුගිය කාලය පුරාවටම අපි අත්දුටුවෙමු. මරිය මාතාවන් කුස ඵලය වූයේ එකී මෙලොව ශුද්ධවත් කිරීමෙහිලා වූ දේව අභිමතයයි. උඩගුන් නෙරපා දිලිඳුන් නැගිටුවන්නට බලවතුන් විසුරුවා සාගිනිව්වන් සතපවන්නට සැමට දයාවපා සැම හදවත් දේව ප්‍රේමයෙන් පුරවන්නට පළමු පියවර ගත්තේ ආදර අම්මේ ඔබමයි. පසසමු අද අපි ඔබතුමියන් ලෙස දෙව් අභිමත අප තුල සිදුවන්නට වරම් දෙන්න හිස්වන්නට අපටත් පිරෙන්නට ඔබ ලෙස දෙවිඳු ප්‍රේමයෙන්. තේමා වදන ශුද්ධාත්මයාණනි වැඩම කර ඔබගේ විශ්වාසකයන්ගේ හෘදයන් ප්‍රේමයෙන් පිරෙව්ව මැනව. මගේ සිත මාමිදු දෙවි වෙත පසස ගයා මම තුති පුදමි. ඒකිමයක් තවදාසියගේ තීරතාව ගැන සැලකුමෝ. මිතැන්
පටන් හැම පරම්පරා මා පින්වතියයි පවසන්නෝ බලවත් දේ මට කළ යුතුවන් නාමය සෙමදා සුරිසුදු වේ නන්වර ලැබදී මට සිත සැලසු දිවි සමිඳුන් මට දුති මුදවී අසරණ මාට සිත සැලසු දිවි සමිඳුන් මට දුති මුදවී බැතිමත් අය වෙත එතුමන්ගේ දයාව සැමදා පවතින්නුයි ඔබ තුම උදෙගු සියලු දෙනා සිතිවිලි සමගින් විසිරෙව්වා මනහර නිරිඳුම් පහත හෙලා වැගෑසි පැත්තන් උසස් කළා සාගිනි ඇති අය සත පෙවෙලා ධනවත් අය හිස් කර යැවුවා නන්වර නැවදී මට සිත සැලසු දිවි සමිඳුන් මට දුති මුදවී අසරණ මාට සිත සැලසු දෙවි සමිඳුන් මට තුති පුදවී අප පියවරුනට වදාළසේ මෙහි කරු සැමදම සරණ වුණා පිත් පුත් සුදුතුම් හට සැමදා මහිරයත් දේවා සැමදා නන්වර ලැබදී මට සිත සැලසු දිවි සමිඳුන් මට දුති පුදවී අසරණ මාට සිත සැලසු දිවි සමිඳුන් මට දුති පුදවී पिता पुत्र स्पिरिtu Santu නම් ත්‍රිත්වේක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා ආදීවාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා ශුද්ධාත්මයාණනි වැඩම කර ඔබගේ විශ්වාසිකයන්ගේ හෘදයන් පිරිනිවුව විශ්වාසිකයන්ගේ යදුම් ඔබගේ පිළිතුර ස්වාමීනි අපි ඔබට යාඥා කරමු යහපත් එඩේරාණන් වන පියාණනි සුදු සභාවේ දෘශ්‍යමාන එඩේරාණන් වන
සුදුතුම් පියාණන් ඇතුළු සියලුම පූජක පැවිදිවරුන් හට ඔබ වහන්සේගේ වචනේ හරය ලොවට බෙදා දෙන්නටත් පවතින කොරෝනා අර්බුදය හමුවේ දේවාභිමතය හඳුනා ගනිමින් ප්‍රේමයේ පණිවිඩය ලෝ පුරා පතල කරන්නටත් අවසි සුදුතුම් වරම් නිරතුරු දානය කරන පිණිස ආදර දෙවි සමිඳුනි ජීවිතයේ වටිනාකම් හඳුනා නොගෙන සමාජ මාධ්‍ය හා මත්වෘදුරු මුලාවී වැරදි මාවත් ඔස්සේ විනාශය කරා ඇදී යන අප දරු පරපුරට හරි දේ තේරුම්ගෙන නිවැරදි ජීවිත මාවත් තෝරා ගැනීමට අවශ්‍ය ඔබ වහන්සේගේ ප්‍රඥාව හා මඟ පෙන්වීම නිතර ලැබෙන පිණිස ප්‍රේමයේ පියාණනි ඔබ වහන්සේ ඉදිරියේ විවාහය නැමැති උතුම් සක්‍රමේන්තුවට ඇතුළු වූවද එහි හරය වටහා නොගෙන ජීවත් වූ අයටත් තරඟකාරී ජීවන රටාව තුළ පවුලේ බැඳීමට මුල් තැන දීමට නොහැකි වූවන්ටත් මේ කාලය තුළ එකිනෙකාව වඩා හොඳින් තේරුම් ගනිමින් ප්‍රේමයේ බලයෙන් සවිමත් පවුලක් ගොඩනගන්නට අවසි වරම් ලැබෙන පිණිස ආදර දෙවි සමිඳුනි ලෝකයේ ප්‍රබල රටවල් පවතින බල අරගලය නිසා පීඩාවට පත්වන දිලිඳු රටවල් අතර අපගේ රටෙහි සුරක්ෂිතභාවය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවන අප රටේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය සේවයේ නියුතු සැමට අවශ්‍ය ශාරීරික හා මානසික සුවයත් ගම්වැසියන් ලෙස රට වෙනුවෙන් අපගේ යුතුයකම් හා වගකීම් නිසි ලෙස ඉටු කිරීමට අවශ්‍ය ධීරිය හා සවියත් ශුද්ධාත්ම මඟ පෙන්වීමත් ලැබෙන පිණිස අපි ස්වල්ප මොහොතක් මේ මොහොතේදී අපගේ පෞද්ගලික යැදුම් ස්වාමින් වහන්සේට ඔප්පු කරමින් නිහඬව යාඥා කරමු. නිවස්වල සිටිනා සියලුම බැතිමතුන් තමන්ගේ පවුලේ සියලුම අවශ්‍යතාවයන් වසරක් පුරා එළඹෙන්නා වූ මංගල්‍යය තුලදී නව වසරකට පියවර තබන්න යනා වූ මේ මොහොතකදී ආධ්‍යාත්මික මීසමේ වසරකට පියවර තබන්නා වූ මේ මොහොතේදී ඔබගේ නව මේ ආධ්‍යාත්මික වසරේ අවශ්‍ය ඉල්ලීම් ස්වාමින් වහන්සේගේ පාමුල තබමින් සුළු මොහොතක් යාඥා කරමු. අපි මෙසේ ජේසුස් වහන්සේ අපට කියන්නු යාඥාවෙන් දෙවියන් වහන්සේට යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේදී සිදු වේවා. අපගේ නිදා භෝජනය ප්‍රදානය කළ මැනව අපට වාද කරන අයගේ වැරදි අපමා කරන්නාක් මෙන් අපගේ වැරදිද අපමා කර මැනව. පාප වසාන සුසීමට අපට නොදී අයහපතෙන් අප මුදාගත මැනව. දෙවී ස්වාමිනී අප පවත්වන ශුද්ධාත්මයන්න් වහන්සේගේ මංගල උත්සවයේ අනුභවයෙන් සිරු ජාතීන් වහන්සේ පරිශුද්ධවත් කරන සේක.
ශුද්ධ සභාව ආරම්භයේදී ඔබ වහන්සේ පෙන්වූ ආශ්චර්යයෙන් දැනුද ඔබගේ විශ්වාසිකයින්ට අත්දකින්නට සැලැස්ව මැනව. ඔබ වහන්සේ ශුද්ධාත්ම දීමනාවෙන් ලෝකයට දානය කරමින් ඔවුන් ශුද්ධවත් කර ඔබ වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වරම් දානය කර මැනව. මේකදී ඔබ වහන්සේ ශුද්ධාත්මයන් සමගම දෙවියන් සදාට වැඩ සිටින්නාවුද රජකම් කරන්නාවුද ඔබ වහන්සේගේ පුත්‍රයන් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අප ලැබේවා. ආමෙන්. මහෝත්තම අපගේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපගේ සන්ධ්‍යා යාම යදුමේ අපි ජේසුත් එක්ක වඩාත්ම සම්බන්ධ වෙන මොහොතට ඇතුළු වෙන්නටයි යන්නේ. ජීවමානෝ දිව්‍ය සප්‍රසාදයේ ස්වාමින් වහන්සේව අපගේ ශුද්ධ අල්තාරයේ මත රැගෙන එන මොහොත. ඉතින් අද ඔබට ක්‍රියාකාරීව මේ මොහොතේ දේවස්ථානයේ සම්බන්ධ වෙන්නට හැකියාවක් නැහැ. නමුත් මම ඔබට ආරාධනා කරනවා ඔබ කොතන හිටියත් කමන්නේ ඉන්න තැන පුළුවන් නම් දන ගහලා ඒ ජීවමාන ස්වාමින් වහන්සේව මතක් කරගන්න, ඔබගේ සිහියට නගා ගන්න. ඒ තුළ අපි උන්වහන්සේ ඉදිරියේ අපගේ ඉදිරි යාඥාව ශක්තිමත් කරගනිමු. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ආදරණීය දුවේ පුතේ, අපි හැමදෙනාම පවුලක් ලෙසට ඔබගේම මගේම නිවෙස්වලට රැඳිලා මේ උතුම් මංගල්‍ය සමරන්නට සූදානම් වෙනවා. සුදු සභා මාතාව ඔබට මට නිරන්තරයෙන්ම මතක් කරනවා, සභාවේ කුඩාම ඒකකය ලෙසට හඳුන්වනු ලබන්නේ ගෘහස්ත සභාවයි. එනම් ඔබගේ මගේ පවුලයි. අම්මා තාත්තා, දුව පුතා, ආච්චි සීයා කේන්ද්‍ර වෙච්ච පවුලයි. ඒ වගේම
ඔබට මට ස්වාමින් වහන්සේ මතක් කර සිටිනවා. ප්‍රසාද ස්නාපනයෙන් ලැබුව ඔබ මම උන්වහන්සේව දරාගෙන යන්නා වූ වාචනයක් මන්ද ඔබ මම දිව්‍ය වූ සප්‍රසාද වහන්සේව දිව්‍ය පූජාවලදී සක්‍රමීන්තු ජීවිතවලදී ලබා ගන්නා වූ කෙනෙක් හැටියට ඒ නිසාම දේවස්ථානයේදී දිව්‍ය සප්‍රසාද වහන්සේව මේ මොහොතේදී දිව්‍ය සප්‍රසාද කරඬුවේ තබලා අපි මේ මොහොතේදී වන්දනාමාන කරනවා වගේම දිව්‍ය සප්‍රසාද වහන්සේ ලැබූ ඔබගේ ජීවිතයත් මේ මොහොතේදී දිව්‍ය සප්‍රසාද කරඬුවා. ඔබව මේ මොහොතේදී මේ ස්ථානයට ඔබගේ ආධ්‍යාත්මික ඒ සුදුසුකම නිසා මේ බැඳීම නිසාම ඔබ මේ දිව්‍ය සප්‍රසාද වහන්සේට වන්දනා කරන්නට මේ මොහොතේදී ඒකාත්මික වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම ඔබගේම නිවසේ යදුමට සමවැදෙන යාඥාවට ඒකාත්මික වෙන සුරුවන් කූඩුව දිහා බැරින්න. ඒ මතත් ඔබ හමුවන්නේ මේ ස්වාමින් වහන්සේ. ඒ නිසා මේ මොහොතේදී ඔබ දොහොත් මුදුන් දීලා මාත් එක්ක මේ කිටි යදුම උච්චාරණය කරන්න. පරමෝත්තම පියාණන් වහන්සේට අපි නමස්කාර කරමු. නමස්කාර වේවා. නමස්කාර වේවා. පරමෝත්තම පියාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා. නමස්කාර වේවා. ලෝකාග්‍ර පුත්‍රයාණන් වහන්සේට අපි නමස්කාර කරමු. නමස්කාර වේවා. නමස්කාර වේවා. ලෝකාග්‍ර පුත්‍රයාණන් වහන්සේට අපි නමස්කාර කරමු. නමස්කාර වේවා. නමස්කාර වේවා. පරිශුද්ධ ආත්මයන්න් වහන්සේට අපි නමස්කාර කරමු. නමස්කාර වේවා. නමස්කාර වේවා. පරිශුද්ධ ආත්මයන්න් වහන්සේට අපි නමස්කාර කරමු. නමස්කාර වේවා. නමස්කාර වේවා. යානනී පුත්‍රයානනී ශුද්ධාත්මයානනී අපගේ සියලු පව්වලට සමාව මැනවී. සමාව මැනවී. පියාණනී ශුද්ධාත්මයානනී
අපගේ සියලු පාපවලට සමාව මැනව සමාව මැනව. ප්‍රේමවන්තයනි, සේනාකුළු ශාලාවේ සිටිය ශ්‍රාවකයන්ට ආත්මයන්න් වහන්සේ වැඩම කළ විට ඔවුන් හැමදෙනාම දෙවියන් වහන්සේගේ පුත්‍රෝ ක්‍රිස්තුස් වහන්සේ වගේ වුණා. ගෘහය තුල නිවස තුල හුදකලාවේ සිටිනා වූ අප හැමදෙනාවම ඒ ආත්මයානු මේ මොහොතේදී ඔබ මාව පුරවාලනු ලබනවා. ඔබ මාව වසා ගනු ලබනවා. මේ ආධ්‍යාත්මික වන්දනාවට සමවැදෙන්නට. ඉතින් ඔබ දැස් වසාගෙන මනසින් ඔබගේ දෙවි වූ දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ මොහොතේදී මනසින් මවා ගනිමින් උන්වහන්සේට මෙසේ මේ ගීතිකාව තුළදී අපි ප්‍රශංසා කරමු.
ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ ශ්‍රී නාමය ආශිර්වාදිත සැබෑ දෙවියන් වහන්සේද සැබෑ මනුෂ්‍යයාද වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමී දරු ආශිර්වාදිත වේවා ජේසුස් ස්වාමී දරුවන්ගේ ශ්‍රී නාමය ආශිර්වාදිත උන්වහන්සේගේ ශ්‍රී හෘදය ආශිර්වාදිත වේවා පූජාසනී දේව ප්‍රසාද නිදානේ ජේසුස් ස්වාමී දරු ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ අති අමිලු ශ්‍රී රුධිරය ආශිර්වාදිත වේවා සනසිරිදායකයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ ආශිර්වාදිත වේවා උත්තම දේව මාතාවන් වන අති ශුද්ධ වූ මරිය වහන්සේ ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ නිර්මල පිළිසිඳීම ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ ප්‍රතාප ස්වර්ගාරෝපණය ආශිර්වාදිත වේවා කන්‍ය මාතාවන්ගේ මරිය යන ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ වෘත ශුද්ධවත් පති වූ ශුද්ධ වූ ආශිර්වාදිත වේවා දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ දූතයන් හා ශුද්ධවන්තයන් කෙරෙහි ආශිර්වාදිත වේවා ස්තුතිය
සහෝදර සහෝදරයනි අපගේ ශුද්ධාත්ම දේව මැදුරේ 137 වන වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පවත්වන සන්ධ්‍යා මෙහෙය මෙසේ අවසන් වෙනවා. මම හිතන්නේ අපි හැම කෙනෙක්ගේම හිතට පුංචි වේදනාවක් ඇති අද දවසේ දේවස්ථානයට පැමිණෙන්නට බැරි වීම ගැන. මොකද මම දන්නවා අද මෙවන් ආකාරයේ බාහිර බලපෑමක් නොතිබුණා නම් ඔබ හැම කෙනෙක්ම මේ වන විට දේවස්ථානයේ මේ ඇතුළත් මේ වගේම දේවස්ථාන වත්තත් පිරෙන්නට සැනග ඉන්න බව මම දන්නවා. නමුත් ප්‍රියාදර සහෝදර සහෝදරයනි අපි දෙවියන් වහන්සේට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමු. ඒ වගේම සුදෝත්‍රීත්වයට අපගේ ප්‍රශංසාව දේව මාතාවන් වහන්සේට අපගේ ස්තුතිය පුද කරමු. මොකද මම හිතන්නේ යම් කිසි මට්ටමකට අපේ රටේ තිබිච්ච ඒ අවදානම් තත්ත්වය පහව ගිහිල්ලා තියෙන නිසා තමයි අපිට මේ ආකාරයට හරි මේ දිව්‍යාගයන් වගේම මේ සන්ධ්‍යා මෙහෙය පවත්වන්නට ලැබුණේ. මීට මාසකට දෙකකට ඉස්සෙල්ලා නම් මම හිතන්නේ අපි හිටපු අවදානම් තත්ත්වය බොහොම ඉහළයි. ඒ නිසා අපිට මේ වගේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නට හැකියාවක් නොලැබෙන්නට තිබුණා. නමුත් මේ මොහොත වන විට ඒ අවදානම් තත්ත්වය යම් කිසි ආකාරයකට සරල වෙලා තිබෙන නිසා අපිට මේ අවස්ථාව ලබා කරගන්නට හැකියාව ලැබුණා. අඩුම තරමේ මේ ආකාරයට. ඉතින් අපි බලාපොරොත්තු වෙමු ලබන අවුරුද්ද වෙන විට මෙවන් ආකාරයේ බලපෑම් ඇති නොවී බොහොම හොඳින් අපි වෙනම් වසරවල් වල වගේ ඒ මංගල්‍ය උත්සව ශ්‍රීයෙන් පවත්වන්නට අපිට හැකියාව ලැබේවි කියන බලාපොරොත්තුව අපි ඇති කරගනිමු. ඒ වෙනුවෙන් අපි ආශා කරමු. ඉතින් ප්‍රියාදර සහෝදර සහෝදරයනි මම මේ අවස්ථාව විශේෂයෙන් මේක අවස්ථාවක් කරගන්නවා. අද මේ සන්ධ්‍යා මෙහෙ කටයුතු බාරව කටයුතු කරපු විශේෂයෙන් මුලසුන හැවබවපු අපගේම මීසමේ වාදුව මීසමේ මේ සම්පතක වන ගරු විරාජ් පියතුමාට ස්තුතිවන්ත වෙන්නට. උන්වහන්සේ අතරම පසුගිය දිනක හදිස්සියේ පල්ලියට ආවා. ඉතින් ඒ වෙලාවේ තමයි මම උන්වහන්සේට ආරාධනා කළේ මේ කටයුතුට සම්බන්ධ වෙන්නට කියලා. ඉතින් උන්වහන්සේ කොයි වෙලාවෙත් එහෙම තමයි ඔහුට යම් කිසි දෙයක් පැවරුවොත් ඒක ඉතින් සිතින් බාර ගන්නට ඔහු සූදානම්. ඔහුගේ මීසම වෙනුවෙනුත් ඒ වගේම අප තුළ තිබෙනා වූ ඒ සහෝදර ප්‍රේමය සහෝදර සමගිය ප්‍රේමය ආදරය වෙනුවෙනුත්. ඉතින් ඒ නිසා උන්වහන්සේට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. කිසිම පැකිලීමකින් තොරව කිසිම කරදරයක් කියලා හිතන්නේ නැතුව මේ වැඩ කටයුත්ත බාර ගැනීම වෙනුවෙන්. මොකද අපි ආරම්භයේ සිටම හිතුවා මේක බොහොම සරලව අපි මේ මංගල්‍ය සමරන නිසා පිටින් පියතුමෙක්වත් අපි කැඳවන්නේ නැහැ. මිසම් සේවක පියතුමා හැටියට වැඩ කටයුතු ඔක්කොම මා විසින් කරනවායි කියලා. නමුත් නුවාන 9:08 මම දේශනා කළා. ඉතින් ඊට පස්සේ අද දවසේ මේ පියතුමාගේ පැමිණීම අපිට මම හිතන්නේ වෙනසක්. ඒ වගේම ලොකු ආශිර්වාදයක්. ඒ නිසා උන්වහන්සේට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම ඉතින් උන්වහන්සේට ලේසියෙන් මේ නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. හෙට උදේටත් මංගල්‍ය මහදිව්‍ය පූජාවට සම්බන්ධ වෙන්නට සිදු වෙනවා ප්‍රධාන පියතුමා හැටියට. ඉතින් ඒකත් මම මතක් කරනවා උන්වහන්සේට හෙට දවසේත් අපිට ඒ සහයෝගය ලබා දෙන්නට කියලා. ඒ වගේම උන්වහන්සේ සමගම අදත් සම්බන්ධ වුණා තවත් අපගේ සහෝදරතුමෙක් අභිනවයෙන් අපේ මේ සහෝදරතුමෙක් හැටියට පළමු වේද බාර පොරොන්දු අරගෙන ඉන්න අවස්ථාවේ තමයි උන්වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඒ විශේෂයෙන් උන්වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා. මීසමේ මම හිතන්නේ පැවිදි වරුන්ගේ බාලයා පුංචි කෙනා අපේ මීසමේ පැවිදි උදවියගේ බාලයා හැටියට තමයි උන්වහන්සේ හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා උන්වහන්සේට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම අපගේ කන්‍යා සොහොරියන්ට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි. ඒ අය අද දවසේ ජනවන්දනා කටයුතු බොහොම ලස්සනට බාර අරගෙන බොහොම ලස්සනට හැඳින්වීම මෙහෙම සූදානම් කරලා තිබුණා. ඉතින් කාලයට අතුචිත වෙන ආකාරය ඒ නිසා විශේෂයෙන් ඒ කන්‍යා සොහොරියන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපගේ ගායනා කණ්ඩායමේ සුළු පිරිසක් සම්බන්ධ වුණා. එහෙම කියපුවම ගායනා කණ්ඩායමේ අද මෙතනට එන්න බැරුව ගිය අයගේ හිතට වේදනාවක් දැනෙයි දන්නේ නැහැ. නමුත් ඒක අමනාපයක් කරගන්නට එපා. ඒක වේදනාවක් කරගන්නට එපා ප්‍රියාදර සහෝදර සහෝදරිනි. මොකද අපි දන්නවා බොහෝම ආරක්ෂිත මට්ටමින්
අපිට නීතියෙන් දැනුම් දීලා තිබෙන ආකාරයට සුළු පිරිසක සහභාගීත්වයෙන් තමයි මේ කටයුතු කළේ. තියෙන නිසා ඒ පිළිබඳව අමනාපයක් ඇති කරගන්නට එපා. ඉතින් ඒ ආකාරයට දායකත්වයේ දීපු අපගේ ගායනා කණ්ඩායමේ සියලු දෙනාටත් ඒ වගේම අපගේ පූජා උදාදරුවන්ටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි තවත් ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඇත්තටම මේ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින් මේ දින ගණනාව තුරාටම මේ කටයුතු කරගන්නට අපිට සහාය වුණු ක්‍රියේටිව් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ චමින්ද අරෝෂ් මහත්මයා ඇතුළු ඒ සියලුම දෙනාට විශේෂයෙන් වැඩ කරපු කීප දෙනාටත් මොකද ඇත්තටම බොහෝම සුළු සේවක පිරිසක් තමයි මේ දවස්වල ඒ රාජකාරිවල යෙදෙන්නේ. ඉතින් සමහර විට ඒ සේවක පිරිස විතරක් නෙමෙයි ඇත්තටම ඒ චමින්ද අරෝෂ් මහත්මත් සමහර අවස්ථාවන් වල සේවකයෙක්ගේ තත්ත්වයට පත් වෙලා අපි මේ වැඩ කටයුතු ලස්සන කරගන්නට උදව් වුණා. ඉතින් ඒ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු කරපු දෙයක්. ඉතින් ඔහුට ඒ වරප්‍රසාදයේ ආශිර්වාදයේ අනිවාර්යෙන් දෙවියන් වහන්සේ තුළ ලැබෙන බව අපිට විශ්වාසයි. ඉතින් ප්‍රියාදර සහෝදර සහෝදරිනි හෙට දවසේ තව අපි අවස්ථා කීපයක් තියෙනවා ස්තුති කරන්න කීප දෙනෙකුට විශේෂයෙන් චැරියට් රථය සූදානම් කරන ඒ වගේ විවිධ වැඩ කටයුතු සහයෝගී වෙන. ඉතින් එයාට මම හෙට දවසේ ස්තුතිවන්ත වන්නම්. ඒ වගේම මතක් කිරීමක් හැටියට හෙට උදෑසන 7ට අපි මංගල මහා දිව්‍ය පූජාව පවත්වනවා. නැවත වතාවක් මතක් කරනවා ඔබට සහභාගී වෙන්නට පුළුවන්. ඔබ ඉන්න තැන ඉඳලා ඒකට පල්ලියට එන්නට කිසිම අවස්ථාවක් නැහැ. මංගලයේ මහා දිව්‍ය පූජාවෙන් පසුව අපි දේව මාතාවන්ගේ ප්‍රතිමාව රැගත් ඒ සොරෝලේ ගමන් කරනවා. නමුත් ඒකත් ගමන් කරන්නේ දේව මාතාවන් වහන්සේගේ ප්‍රතිමාව රැගත් ඒ වාහනය සහ ශබ්ද විකාශන යන්ත්‍ර සහිත වාහනයේ පමණයි. පියතුමල්ලා එක ගමන් කරනවා විශේෂයෙන් ඔබව ආසිරි පෑන් වලින් ආශිර්වාද කිරීම සඳහා. වෙන කිසිම කෙනෙක් ඒ මාර්ගයේ අපිත් එක්ක ගමන් කරන්නට උත්සාහ කරන්නට එපා. ඒක කිසිම අවසරයක් නැහැ. ඒ සඳහා ඔබට පුළුවන් ඔබගේ නිවෙස් අසල මීටරයක් දුරින් ඉඳමින් විශේෂයෙන් ඔබගේ මාස්ක් මාඩම් පළඳමින් ඒ නිරෝධායනය වෙනුවෙන් රජයේ දීලා තියෙන සෞඛ්‍යාංශය දීලා තියෙන සියලුම ඒ ක්‍රියාපටිපාටින් අනුගමනය කරමින් ඒ ආශිර්වාදය ලබා ගන්නට ඔබගේ නිවෙස් අසල රැඳී සිටින්නට අපි උදෑසන 8 වෙන විට 8:00 වෙන විට මම හිතන්නේ අපිට ආරම්භ කරන්නට පුළුවන් වෙයි ඒ ගමන. ඉතින් ඒ ගමන මිස වටේ ගමන් කරගෙන යද්දී යම් කිසි වෙලාවක් යයි ඔබේ නිවෙස් වලට එන විට ඉතින් ඒක වෙලාව කල්පනා කරලා ඔබ ඒ අනුව රැඳෙන්නට කියලා ඉල්ලා සිටිනවා. ඉතින් විශේෂයෙන් ප්‍රතිමාවට ඔබට ආචාර කිරීමේදී ඔබ ඉන්න තැන ඉඳලා ඒ ප්‍රතිමාවට ආචාර කරන්න. ප්‍රතිමාව ළඟට එන්නට උත්සාහ කරන්නට එපා. ඒ වගේම ළඟට ඇවිල්ලා දුම් අල්ලන්නට ඒ වගේ දේවල් වලට උත්සාහ කරන්නටත් එපා. මම ඉතින් මේ රටේ තියෙන තත්ත්වය නිසා ඔබ වෙඩි පත්තු කරන්නේ නැත්නම් හොඳයි කියන දේ මම තීරණය කරනවා. ඒ නිසා ඔබ ඒක ගැන විශේෂයෙන් හිතලා කටයුතු කරන්නට කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් මේ කරුණු කාරණා සමග අපි හෙට දවසේත් මේ වැඩ කටයුතු සම්පූර්ණ කරගෙන අපේ මංගල වැඩ කටයුතු ලස්සනට අවසන් කරමු. ඉතින් නැවත වතාවක් සහයෝගය දක්වන හැම කෙනෙකුට ස්තුතිවන්ත වෙනවා. අපි අවසාන ගීතිකාවට සම්බන්ධ වෙමු. Samagi
වගේම ප්‍රියාදර සහෝදරනි විශේෂ ස්තුතියක් හිමි යුතු තව කණ්ඩායම් දෙකක් තිබෙනවා. එකක් තමයි විශේෂයෙන් වාද්දුව පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ පොලිසිය නිලධාරී සියලු දෙනා අපිට විශේෂයෙන් මේ වට කටයුතු කරගෙන යන්නට ලබා දුණු අවසරය වෙනුවෙන් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඒ වගේම දිසාපතිතුමාත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්වරුණුත් ඒ සදා අපිට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන් මේ වැඩ කටයුතු මම හිතන්නේ පළමුවෙනි නොවානේ ඉඳලා සජීවීව ඔබට ගෙන එන්නට අපේ මාධ්‍ය කණ්ඩායමේ දරුවෝ කීප දෙනෙක් ගොඩක් මහන්සි වුණා. ඒකට පිටිනුත් කීප දෙනෙක් උදව් වුණා. ඉතින් මම හිතන්නේ බොහෝම අතලොස්සක් සම්පත් ඇතිව තමයි ඒගොල්ලෝ මේ කටයුත්ත කළේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. සමහර අවස්ථාවන් තිබුණා. ඉතින් විවිධාකාර ප්‍රශ්න ගැටලු ඇති වෙච්ච. නමුත් කෙසේ වෙතත් හැම දෙයක්ම හොඳින් සමනය කරගෙන මේ කටයුත්ත කරන්නට ගත් උත්සාහය වෙනුවෙන් විශේෂයෙන් දරුවන්ට මම ස්තුතිවන්ත වෙනවා. අපි සියලු දෙනාම කියමු සාන්ත කුරුසේ අධ්‍යාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දේව ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ත්‍රී සාන්තුගේ නාමයෙන් ආමෙන්. ජේසු ජේසු පිටයි ජේසු පිටයි
ස්වාමිදේ ඔබ ගුණ මහිමය ගම රැකදී සියලු බලැති දෙවි පියතුමෙනි ජේසු ක්‍රිස්තුස් ස්වාමි දරුවනනි දුවන බෙදන ශූරාන්තරෙනි නදිනි මුකුදෙනි පැති සිටිනි Sianu baleti devi